බලමු අනිත් අය සමහරක් පිටේයි නැත්නම් මම වීඩියෝ එක දෙන්නම් පවර් කට් එකක් තියෙන අයට අපි කතා කරන්නේ අද මම ඔයාලත් එක්ක කතා කළා බේස් ප්‍රමේයෙන් කරන්නේ නියදි අවකාශයේ මත වෙච්ච පොදු සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව ප්‍රකාශ කරන එක. නියදි අවකාශයේ මත වෙච්ච පොදු සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව ප්‍රකාශ කරන එක. ඒතර මම ඔයාලත් එක්ක ආකලන නියමයේ ගුණ නියමයේ කතා කළා. ඊට පස්සේ පූර්ණ සම්භාවිතා නියමයේ කතා කළා. පූර්ණ සම්භාවිතා නියමෙන් කරන්නේ S නියදි අවකාශයේ මත වෙච්ච අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමික වශයෙන් නිර්වශේෂ සිද්ධි කීපයක් තියෙන වෙලාවට ඒ මත වෙච්ච ඕනෑම පොදු සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය හොයන එක. එතකොට පූර්ණ සම්භාවිතා නියමෙන් අනිවාර්යෙන්ම ඔයාට විභාගයට ප්‍රශ්නයක් එනවා. මම පූර්ණ සම්භාවිතා නියමයේ ගිය සතියේ කතා කළා. මම දැන් ආයෙ එකපාරක් මතක් කරනම් මොකද්ද පූර්ණ සම්භාවිතා නියමය කියන්නේ කියලා. එතකොට අපි කියනවා නියදි අවකාශයේ මත වෙච්ච පොදු සිද්ධි තියෙනවා. උදාහරණයක් විදිහට මම ගෙදාගත් එකම ගන්නම්. මේ තියෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, දෙවි බාලිකා විද්‍යාලය. මේ හැම ඉස්කෝලෙම ඉන්නවා කොමර්ස් කරන ළමයි. ආනන්ද විද්‍යාලේ ඉන්නවා, නාලන්ද විද්‍යාලේ ඉන්නවා, විශාඛා විද්‍යාලේ ඉන්නවා, මියුසියස් විද්‍යාලේ ඉන්නවා කොමර්ස් කරන ළමයි. එතකොට කොමර්ස් කරනවා කියලා කියන්නේ පොදු සිද්ධිය. මෙන්න මේ පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව හොයන්නේ කොහොමද? පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමානයි a1 ඡේදන b ධන a2 ඡේදන b ධන a3 ඡේදන b ධන an ඡේදන b මෙහෙම මේ ඔක්කොම. ඉතින් පාදන්නවා PAI සිදු පසු B කියලා කියන්නේ PI සිදු පසු B කියලා කියන්නේ PA ඡේදන B බෙදීම PA. එතකොට මේ ඒව මේ පැත්තට ගෙනිච්චාම PAI වැඩි කිරීම PAI සිදු පසු B. මෙයා තමයි PA ඡේදන B. මෙයා සමාන වෙනවා මෙන්න මෙයාට. ඔන්න ඕකට තමයි බේස් පූර්ණ සම්භාවිතා නියමය කියලා කියන්නේ. පූර්ණ සම්භාවිතා නියමයෙන් කරන්නේ නියදි අවකාශය මත වෙච්ච පොදු සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව හොයන එක. ඉතින් A1 ඡේදන ගන්න ඕනේ A2න් A3න් ඔන්න ඔහම ඔක්කොගෙම ඡේදන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා සිග්මා ඡේදනය මේක තමයි පූර්ණ සම්භාවිතා නියමයෙන් කියන්නේ. එතන මම ඔයාලත් එක්ක ගානක් හැදුවා. කිසියම් ව්‍යාපාර ආයතනයක් නිෂ්පාදනයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 50%ක් A යන්ත්‍රයෙන් සිදු කරයි. B යන්ත්‍රයෙන් සිදු කරනවා 20%ක්. C යන්ත්‍රයෙන් සිදු කරනවා 100ට B යන්ත්‍රයෙන් සිදු කරනවා 30%ක්. C යන්ත්‍රයෙන් සිදු කරනවා 120ක්. ඒකෙන් දෝෂ වෙන්න තියෙනවා 101ක් 10ක්. B ගෙන් දෝෂ වෙන්න තියෙනවා 5ක්. C ගෙන් තියෙනවා 2ක්. මට ඕනේ A ගෙන් දෝෂ A වැඩි කිරීම A සිදු පසු D ගෙන් ගුණ කරාම එනවා 0.05යි. මේකේ උත්තර තේරුම A ඡේදන D. A ගෙන් දෝෂ එන්න මේ ටික B ගුණ කිරීම D B ඡේදන D එන්නේ B වැඩි කිරීම B සිදු වූ පසු D මෙයා එන්නේ 0.01යි මෙයා එනවා 0.004යි 0.064යි
මේක තමයි C ඡේදන D. කොහොම හරි දෝෂයිතමයක් කියලා කියන්නේ A ගෙන් දෝෂ හෝ B ගෙන් දෝෂ හෝ C ගෙන් දෝෂ. එහෙම නැත්නම් දන්නවා කියලා පෙන්නන්න ලියන්න පුළුවන්. A වැඩි කිරීම A සිදු පසු D ඔහොම කොහොමද උත්තරේ එන්නේ 0.6යි 4යි. මේ දෙන්නේ 6යි 9යි නේ. මෙතන ළමයි 3 වරක් 5 15යි. මම දැක්ක දෙක වගේ. එතකොට මේ තියෙන්නේ A 50යි A ගෙන් දෝෂ B ගෙන් දෝෂ C ගෙන් දෝෂ එහෙනම් A ඡේදනය B ඡේදනය C ඡේදනය D එතකොට එනවා මෙන්න මේ ටික ටිකේ එකතුව දෝෂයක් වීමේ කොහොම හරි එන්නේ 6.9යි. නැත්නම් 0.669යි. මම හිතනවා තේරුණා කියලා. ඊට මේ ගානත් වලත් එක හැදුවා. අපි නිකම්ම try කරමු ළමයි past papers ගානක්. නිකම්ම try කරමු past papers ගානක්. මට උත්තරේ වල දාන්න. හරි. අපි බලමු 2020 සම්භාවිතා ප්‍රශ්නය. මේ තියෙන ළමයි යන්න හදන try කරන්න. යන්න මම එකක් හදලා පෙන්නන්නම් ඕනනම්. ඒ සැපයුම්කරුගේ බෝංචි බීජ 80ක් පැලවීමේ ප්‍රතිශතයක් ඇති අතර B ගේ 70ක් පැලවීමේ ප්‍රතිශතයක් ඇත. A ගෙන් බෝංචි අරගන්නවා 70ක් B ගෙන් බෝංචි අරගන්නවා 30ක්. A ගේ පැලවෙන chance එක තියෙනවා 80ක් B ගේ පැලවෙන තියෙනවා chance එක 70ක්. කොහොම හරි පැලවීමේ සම්භාවිතාවය ඕනේ. පැලවීමේ සම්භාවිතාවය. පැලවීමේ සම්භාවිතාවය කියන්නේ A ගෙන් පැලවීම හෝ B ගෙන් පැලවීම. මට වැඩක් නැහැ. මට උනේ වැඩේ කොහොම හරි වෙන්නේ. 0.5යි 6යි 0.2යි 1යි උත්තරේ 0.7යි උත්තරේ මෙයා. හදන්න try කරන්න බලන්න තනි. හදලා උත්තරේ කියන්නේ.
හරි ළමයි. අපි තව ප්‍රශ්නයක් බලමු. ඔන්න 2020 ප්‍රශ්නේ වාට ලේසි. මාකින් එකට ඕනනම් ගිහලා බලමු කොහොමද උත්තරේ හදලා තියෙන්නේ කියලා. මේ බලන්න. මාකින් එකේ මේ උඩ ක්‍රමය හෝ යට ක්‍රමය ලේසි නිසා මම කිව්වේ A ගෙන් B ගෙන් A ගෙන් දෝෂ sorry A ගෙන් පැලවීම B ගෙන් පැලවීම කෙසේ හෝ පැලවීම උත්තරේ මේක. උත්තරේ මේක. හැබැයි ඔයාට ඕනනම් අර මම කියලා දීපු සූත්‍රය වැදගත් විදියට හදන්නත් පුළුවන්. රුක් සටහනක් නැතුව A ගෙන් පැලවීම ධන B ගෙන් පැලවීම කියලා DS නොයේ සූත්‍රය දාලා හදන්නත් පුළුවන්. කොහොම වුණත් හරි. අපි 2019 කරමු. කියන්න මට ඕනේ රෝගියා මිය යාමේ සම්භාවිතාවය. රෝගියා මිය යාමේ සම්භාවිතාවය. විනාඩි දෙකකින් හදලා උත්තරේ කියන්න chat එකට දාන්න. ඔන්න තමයි මම හදනවා. වෛද්‍යවරයෙකු X නම් රෝගයක් නිවැරදිව හඳුනා ගැනීමේ සම්භාවිතාවය 80%යි. රෝගය හඳුනා ගැනීමෙන් පසුව ඔහුගේ ප්‍රතිකාර වලින් අනතුරු X රෝගියා මිය යාමේ සම්භාවිතාවය 3.3යි.
ඔහු රෝගය නිවැරදිව හඳුනා නොගැනීම නිසා රෝගියා මිය යෑමේ සම්භාවිතාවය 0.7යි. රෝගියා මිය යෑමේ සම්භාවිතාවය. වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා රෝගය නිවැරදිව හඳුනා ගැනීම 0.8යිලු. එන හඳුනා නොගැනීම 0.2යි. ඔහුගේ ඔහුගේ ප්‍රතිකාරයෙන් රෝගියෙක් මිය යාමේ සම්භාවිතාවය 0.3යිලු. 0.3යි. ඔහු රෝගය නිවැරදිව හඳුනා නොගත්තොත් මිය යාම 0.7යිලු. රෝගියා මිය යාම මං හවි. කොහොම හරි මිය යන්න ඕනේ. එක්කෝ රෝගය හඳුනාගෙන මිය යන්න ඕනේ. එක්කෝ රෝගය හඳුනා නොගෙන මිය යන්න ඕනේ. 0.8 වැඩි කිරීම 0.3 ධන 0.2 වැඩි කිරීම 0.7. එතකොට එනවා 0.24 ධන 0.14. උත්තරේ 0.4යි 8. රෝගයා මිය යාමේ සම්භාවිතාවය 48යි. 48යි. sorry 38යි. 38යි. මම හිතන්නේ ඔයාලට ඒක තේරෙන්නේ නැති. තව අපි එක පේපර් එකක් කරලා බලමු පුළුවන්ද කියලා ඔයාලට. 2018 කියන්නේ දෙක. මට ඕන උත්තරේ තමයි ඔහු වැඩට ප්‍රමාද වී පැමිණීම. ඔහු වැඩට ප්‍රමාද වී පැමිණීම. ප්‍රමාද වී පැමිණීම. බස් එකෙන් ඇවිල්ලා පරක්කු වෙලා දාන, දුම්රියෙන් ඇවිල්ලා පරක්කු වෙලා දාන, කාරෙන් ඇවිල්ලා පරක්කු වෙලා දාන, වෙනත් ප්‍රවාහන මාධ්‍යයෙන් ඇවිල්ලා පරක්කු වෙලා හදන්න. හදන්න.
හරි මේ බලන්න මිනිසෙක් දුම්රියෙන් බසයෙන් කාරයෙන් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යකින් වැඩට පැමිණීමේ සම්භාවිතාවය. එතකොට එයාට එන්න පුළුවන් බස් එකේ එයාට එන්න පුළුවන් ට්‍රේන් එකේ එයාට එන්න පුළුවන් ට්‍රේන් එකේ එයාට එන්න පුළුවන් බස් එකේ එයාට එන්න පුළුවන් කාර් එකේ එයාට එන්න පුළුවන් වෙනත් ප්‍රවාහන මාධ්‍යක. එයා කාර් එකෙන් වැඩට පරක්කු වෙලා පැමිණීමේ සම්භාවිතාවය දුම්රියෙන් මුලින්ම තියෙනවා. පරක්කු වෙලා පැමිණීම මේකෙන් පරක්කු වෙලා යනවා මේකෙන් පරක්කු වෙලා යනවා මේකෙන් පරක්කු වෙලා යනවා මේකෙන් පරක්කු වෙලා යනවා. 10න් 3ක් ට්‍රේන් එකේ ඉන්න chance එක තියෙනවා. 5න් 2ක් බස් එකේ ඉන්න chance එක තියෙනවා. 10න් 1ක් කායකේ ඉන්න chance එක තියෙනවා. 5න් 1ක් වෙනත් ප්‍රවාහන මාධ්‍යකින් ඉන්න chance එක තියෙනවා. දැන් මේ ටික එකතු එකක් වෙන්න ඕනේ. විද්‍යාවකාශයෙන් වල ඔක්කොම ඉතින් 5න් 2යි කියන්නේ 10න් 4යි. 10න් 1යි 5න් 1යි කියන්නේ 10න් 2යි. 10න් 10යි. 10න් 10යි. එතකොට ඔහු ප්‍රමාද වී පැමිණීම කිව්වහම මෙයාගේ ප්‍රමාද වී පැමිණීම 4න් 1යි, මෙයාගේ ප්‍රමාද වී පැමිණීම 3න් 1යි, මෙයාගේ ප්‍රමාද වී පැමිණීම 12න් 1යි, මෙයාගේ බිඳුවයි. එයා පරක් වෙලා එන්නේ නැලු. කොහොම හරි දුම්රියෙන් ප්‍රමාද වී පැමිණීම දුම්රිය ඡේදන ප්‍රමාද වී පැමිණීම 40න් 3යි, මෙයා 15න් 2යි, මෙයා 120න් 1යි, මෙයා බිඳුවයි. 40න් 3 ධන 15න් 2 ධන 120න් 1 ධන බිඳුව. පොදු පදේ ගමු 120යි 120ට 40ව 3යි 9යි 15ව 8යි 16යි 1යි බිඳුවයි 26යි 120යි. මේක තමයි ප්‍රමාදී පැමිණීමේ සම්භාවිතාව. හදා ගන්න ළමයි ටක් ගාලා. හරි. දැන් ඔන්න ඊළඟට අපි කතා කරන්නේ බේයස් ප්‍රමේය ගැන. බේයස් ප්‍රමේය ගැන. දැන් අපි කතා කළා පූර්ණ සම්භාවිතා නියමයෙන් අපි කතා කළා නියැදි අවකාශයක් තුල තියෙන පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය ගැන. නියැදි අවකාශයක් තුල තියෙන පොදු සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය ගැන අපි කතා කළා. එතකොට යාව හෙව්වේ A1 ඡේදන B ධන A2 ඡේදන B ධන A3 ඡේදන B.
එතකොට B වෙන්නේ ඔන්න ඔහොම. දැන් කතා කරනවා බේයස් ප්‍රමේය. බේයස් ප්‍රමේය කියන්නේ ළමයි අපි දන්න අර මම ඔයාලට කියලා දුන්න අසම්භාව්‍ය සම්භාවිතාවය භාවිතා කරන එක අවස්ථාවක්. අසම්භාව්‍ය සම්භාවිතාවය භාවිතා කරන එක අවස්ථාවක්. අසම්භාව්‍ය සම්භාවිතාවය කොහොමද පාවිච්චි කරන්නේ? අසම්භාව්‍ය සම්භාවිතාව කියලා කියන්නේ කිසියම් සිද්ධියක් සිදු වී ඇතැයි දී ඇති විට එය මත තවත් සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාවය. කිසියම් සිද්ධියක් සිදු වී ඇතැයි දී ඇති විට එය මත තවත් සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාවය. මෙන්න මේක. දැන් එතකොට බේයස් ප්‍රමේය කියලා කියන්නේ අසම්භාව්‍ය සම්භාවිතාවේ එක අවස්ථාවක්. බේයස් ප්‍රමේය කියලා කියන්නේ අසම්භාව්‍ය සම්භාවිතාවේ එක අවස්ථාවක්. මේක අවස්ථාවේ කියවෙන්නේ පූර්ණ සම්භාවිතා නියමය සිදු වී ඇතැයි දී ඇති විට. ඒ කියන්නේ අනේ අර පොදු සිද්ධිය වුණා. අර පොදු සිද්ධිය වුණා. එයා ඒ වන්ගේ වීම. අපි දන්නවා අපි කලින් කලේ මොකද්ද? ආනන්ද නාලන්ද විශාඛ දේවි මියුසියස් කියන ඉස්කෝල පහේ පොදු සිද්ධිය හෙව්වා. දැන් කියනවා හරි මම මේ පොදු සිද්ධිය වුණා කියලා දන්නවා. මම දන්නවා එයා කොමර්ස් කරන ළමෙක් කියලා. මම දන්නවා එයා කොමර්ස් කරන ළමෙක් කියලා. එයා ආනන්දේ කොමර්ස් කරන ළමෙක් ඉන්නේ සම්භාවිතාවය. ආනන්දේ කොමර්ස් කරන ළමෙක් ඉන්නේ සම්භාවිතාවය. ඉතින් පොදු සිද්ධිය සිදු වීලා කියලා දන්නවනම් තෝරාගත් එක සිද්ධියක් තියෙනවා. පොදු සිද්ධියේ PB උඩ PB ඡේදන PI. ඉතින් අපි දන්නවා PB එන්නේ sigma AI into sigma AI වැඩි කිරීම AI සිදු පසු B. මේක මම ඔප්පු කළා. ඒ වගේ එකයි උඩට එන්නේ. ඒ වගේ එකයි උඩට එන්නේ. තෝරාගත් එක සිද්ධියක්. ගානක් හදි මම කියලා දෙන්නම්. ලියන්න බේයස් ප්‍රමේය. ලියන්න බේයස් ප්‍රමේය. බේයස් ප්‍රමේය. ඒක A2 A3 ඒක A2 A3 .. AN යනු ඒක A2 A3 .. AN යනු S නියදී අවකාශය මත වූ S නියදී අවකාශය මත වූ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ අන්‍යෝන්‍ය බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කිහිපයක් විට සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කිහිපයක් විට සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කිහිපයක් විට B යනු එය මත වූ වෙනත් ඕනෑම පොදු සිද්ධියක් විට B යනු එය මත වූ වෙනත් ඕනෑම පොදු සිද්ධියක් විට B යනු එය මත වූ වෙනත් ඕනෑම පොදු සිද්ධියක් විට B සිදු වී ඇතැයි දී ඇති විට එය ඒ අයිගෙන් සිදු වූ එකක් වීමේ සම්භාවිතාවය B සිදු වී ඇතැයි දී ඇති විට එය
ඒ අයිගෙන් සිදු එකක් වීමේ සම්භාවිතාවය එය ඒ අයිගෙන් සිදු එකක් වීමේ සම්භාවිතාවය කියලා මෙයාව සාධනය කරගන්න. මෙයාව සාධනය කරගන්න. එහෙනම් ඔන්න මම කියනවා ඒක ඔයාලා බලා ගන්න. ඒක ඒ දෙක ඒ තුන .n යනු S නියැදි අවකාශය මත වෙච්ච අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ විදි කීපයක් වෙලාවට B යනු එය මත වූ වෙනත් ඕනෑම පොදු සිද්ධියක් වෙලාවට B සිදු වී ඇතැයි දී ඇති විට ඒ අයිගෙන් සිදු එකක් වීමේ සම්භාවිතාවය සාධනය කරගන්න. හරි
අපි ගානක් හදලා බලමු. මේ ගාන බලන්න. කිසියම් ව්‍යාපාරයක් ආයතනයක නිෂ්පාදනයේ අන්ත තුනකින් කරනවා. A යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 50%ක්, B යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 30%ක්, C නිෂ්පාදනයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 20%ක් සිදු කරනවා. ඊට පස්සේ A යන්ත්‍රයෙන් නිෂ්පාදනයෙන් 10%ක්, B යන්ත්‍රයෙන් නිෂ්පාදනයෙන් 5%ක්, C යන්ත්‍රයෙන් 2%ක් දෝෂයි. සසම්භාව්‍ය තෝරාගත් අයිතමයක් දෝෂ වීමේ සම්භාවිතාවය හොයන්න. ඒ කියන්නේ පූර්ණ සම්භාවිතා නියමය හොයන්න. පූර්ණ සම්භාවිතා නියමය හොයන්න. පූර්ණ සම්භාවිතා නියමය හොයන්න. සමස්ත නිෂ්පාදනයෙන් 10යි 5යි මේව තමයි වෙන්නේ. එතකොට A ගෙන් 10ක් දෝෂයි, B ගෙන් 5ක් දෝෂයි, C ගෙන් 2ක් දෝෂයි. 0.05 0.01 0.04 උත්තරේ 9යි 6යි 0.0. උත්තරේ හදන්න. උත්තරේ හදන්න. හරි. දැන් ළමයි සසම්භාවීව තෝරාගත් අයිතමයක් දෝෂ වීම තමයි 0.069. එයා කියනවා මම දෝෂයි කියලා දන්නවා. එයා ඒගෙන් සිදු වූ එකක් වීම. මම දෝෂයි කියලා දන්නවා. එයා ඒගෙන් සිදු වූ එකක් වීම. මම දෝෂයි කියලා දන්නවා. එයා ඒගෙන් සිදු වූ එකක් වීම. මෙහෙම නේද බලන්න. මෙහෙම නේද බලන්න.
හදන්න ළමයි ඉක්මනට. හරි ලේසි ළමයි. අමාරු දෙයක් තියෙනවනේ chat එකේ අහන්න. අමාරු දෙයක් තියෙනවනේ chat එකේ අහන්න. ඊළඟට මේ ප්‍රශ්නේ හදන්න. මම කලින් හදපු දෙකේම BS ප්‍රමේය ගණන් දෙකක් දීලා තියෙන්නේ. ව්‍යාපාර ආයතනයක නිෂ්පාදනයක් ගැන කියනවා. මේ ගාන හදන්න. මේ ගාන හදන්න. මේ ගාන හදන්න. ළමයි තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් අහන්න chat එකේ. කිසියම් නිෂ්පාදන ආයතනයක් තම නිෂ්පාදනයේ යන්ත්‍ර තුනකින් සිදු කරයි. ඒ යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 60%ක්, B යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 30%ක්, C යන්ත්‍රයෙන් සමස්ත නිෂ්පාදනයෙන් 10%, අයිතිය කියන්නේ 10%ක් සිදු කරයි. දෝෂ වීම ගත්තොත් ඒ යන්ත්‍රයෙන් තියෙනවා දෝෂ වීම 5%ක්, B යන්ත්‍රයෙන් 2%ක්, C යන්ත්‍රයෙන් 1%ක්. ඉතින් ඔයාලට දෝෂ වීමේ සම්භාවිතාව හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ දෝෂ බව දනී නම් B වීම කියන්නේ දෝෂයට. ඒකෙන් මේ B පාර්ට් එක උඩට එන්නේ. මෙන්න මෙහෙම. හදා ගන්න හරි. වෙලාව දෙන්න. හදා ගන්න.
පස්සේ දින කට්ටිය දෙකන් අහන්න මේ වගේ. ඔව්. ඔව්. පූර්ණ සම්භාවිතයනේ මේ තමයි යට දෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ දෝෂ වීම. අර තෝරාගත්ත එක යද උඩ එන්නේ. ඔව්. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ තුන තමයි යටනේ මේ තුනෙන් එකක් තමයි උඩට එන්නේ. අදා ගන්න හරි නේද ළමයි? අපි දැන් පාස් පේපර්ස් ගානකට ගිහිල්ලා මේ ටිකයි කතා කරමු. හදන්න 2015 පහේ ඉයන්න 2015 පහේ ඉයන්න හදන්න. හරි. සාහිලා හරි ආන්සර් එක. අනිත් අය හදන්න.
මේ බලන්න වෛද්‍යවරයෙක් එක්තරා රෝග ලක්ෂණයක් සහිත රෝගියෙකුට කිසියම් රෝගයක් සඳහා වූ පරීක්ෂාවක් කිරීමට නිර්දේශ කරයි. පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබීමට පෙර වෛද්‍යවරයාට ඇති එකම සාක්ෂිය වනුයේ මෙම රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ගේ 10%කට මෙම රෝගය ඇති බවයි. එහෙනම් මේ බලන්න වෛද්‍යවරයා කියන විදිහට මෙන්න මේම කතාවක් කියන්නේ. රෝග ලක්ෂණයක් සහිත තියෙන කිසියම් රෝගයක් සඳහා පරීක්ෂාවක් කරන්න කියනවා. ප්‍රතිඵල ලැබෙන්න පෙර පුද්ගලයන්ගෙන් 10 දෙනෙක්ට මේ රෝගය තියෙනවලු. පුද්ගලයන් 10 දෙනෙක්ට මේ රෝගය තියෙනවා කියලා කියනවලු. එහෙනම් රෝගේ නැති 90ක් ඉන්නවා. පවතින අයගෙන් 99%කට මේ රෝගේ තියෙනවා කියලා කියනවා. බීගම්. නැති අයගෙන් 95%කට මේ රෝගේ නැහැ කියලා කියනවා. රෝගේ ඇති බව හෙළි කිරීම. අහන්න මෙන්න මේක. කොහොම හරි රෝගේ තිබීම ඇති බව හෙළි කිරීම පරීක්ෂණය. නැති වෙලා ඇතිවීම හරි තියලා ඇතිවීම හරි. 0.099යි මෙතන 0.45යි. සායලක උත්තරය 0.114 බලන්න. රෝගය තියන අය ඇත්තටම ඉන්නවා. නැති අය ඉන්නවා. තියන අයට තියනවා කියනවා. නැති අයට තියනවා කියනවා. කොහොම හරි තියනවා කියලා පරීක්ෂණයෙන් කියනවා මෙන්න මේ ප්‍රමාණයකට. හදා ගන්න ළමයි මේ ගාන. හදා ගන්න. එයාට කියනවා පරීක්ෂාව රෝගය තියෙනවා කියලා කිව්වනම් ඇත්තටම තිබීම. ඉතින් තියෙනවා කිව් එක යට ඇත්තටම තිබීම කියන එක මෙන්න මේ පාර්ට් එක උඩ. උත්තරේ හදාගන්න. ක්‍රම දෙකකට මම හදලා තියෙන්නේ විභාගය දෙන්න. මේ ක්‍රමයටයි මේ ක්‍රමයටයි. කැමති විදිහකට හදාගන්න. හදාගන්න.
හරි නේද ළමයි? ඊට පස්සේ අපි තව එක පේපර් එකක් කරමු. අනිවාර්යෙන් ළමයි බේස් ප්‍රමේයයි පූර්ණ සම්භාවිතා නියමයයි විභාගෙට අහනවා. මෙන්න මේ ප්‍රශ්නේ හදන්න. මේ ප්‍රශ්නේ හදන්න.
ළමයි මේ බලන්න පවිත්‍රා උත්තරේ හරි බලමු අනිත් අයත් එනම් වෛද්‍යවරයා කිසියම් රෝගයක් නිවැරදිව හඳුනා ගැනීමේ සම්භාවිතාවය 5න් 3යි අපි කියමු ඩෙන්ටිෆයි කරගන්නවා i එනම් හඳුනා නොගැනීම 5න් 2යි හඳුනාගත් පසු ප්‍රතිකාර වලින් මිය යාම 5න් 2යි හඳුනා නොගැනීමෙන් පසු මිය යාම 10න් 7යි රෝගියෙකු මිය යාම අහන්නේ ඒක ලෙඩේ අඳුනගෙන මිය ගියත් ලෙඩේ අඳුන නොගෙන මිය ගියත් ප්‍රශ්නයක් නැහැ 50න් 12යි දැන් දෙන්නේ 50න් 26යි මේක තමයි උත්තරේ මේක අහලා තියෙන්නේ පූර්ණ සම්භාවිතා නෙමෙයි ලකුණු 6ක් දෙනවා 50න් 26යි හරි මම හිතනවා ළමයි එක තේරෙන්නේ නැති කියලා ඊට පස්සේ අපි යන් 2016ට 16 හදන්න ඒක නම් බේස් ප්‍රමේයෙන් ඇවිල්ලා තියෙන්නේ මේ ගාන හදන්න
එතකොට 45න් 79යි. අපි යන් ඊළඟ කොටසට ඊළඟ කොටස ළමයි ගොඩාක් වැදගත්. මේකෙන් ඔයාගේ ගොඩාක් ප්‍රශ්න අහනවා. මම හිතන්නේ පවර් කට් එකක් ගියා මෙහෙත් පවර් ගියා. අපි ඒක බැලන්ස් කරගමු. කමන්නේ. හරි. ක්‍රමාරෝපිත අංකණය. ලියන්න මාතෘකාව ක්‍රමාරෝපිත අංකණය. මාතෘකාව ක්‍රමාරෝපිත අංකණය. ක්‍රමාරෝපිත අංකණය. ක්‍රමාරෝපිත අංකණය. ක්‍රමාරෝපිත අංකණය. මොකද්ද ළමයි ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ? ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ලියන්න. Thank you boss. එකේ සිට n දක්වා ඇති සියලුම ධන නිකිලයන්ගේ ගුණිතය ක්‍රමාරෝපිත අංකණය ලෙස හඳුන්වයි. ක්‍රමාරෝපිත අංකණය ලෙස හඳුන්වයි. ක්‍රමාරෝපිත අංකණය ලෙස හඳුන්වයි. මේ බලන්න ළමයි ක්‍රමාරෝපිත අංකණය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා ප්‍රකාශ කරන සංඛ්‍යාවේ සිට එක දක්වා එහෙම නැත්නම් එකේ සිට ඔයා කියන සංඛ්‍යාව දක්වා ඇති සියලුම ධන නිකිලයන්ගේ ගුණිතය තමයි ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ. ලියන්න දෙවෙනි තරුව එය n අර හර්ෂාදී ලකුණ වගේ දාන්න. හෝ එය n මෙන්න මෙහෙම ලෙස අංකණය කරයි. එහෙනම් n ක්‍රමාරෝපිත කියලා කියන්නේ එක වරක් දෙක වරක් තුන වරක් හතර වරක් n. ආපසර ගත්තොත් n ක්‍රමාරෝපිත කියලා කියන්නේ n වරක් n ඍණ එක වරක් n ඍණ දෙක වරක් මෙහෙම ගිහිල්ලා ආයි එකටම යනවා. එතකොට ළමයි ක්‍රමාරෝපිත අංකණයෙන් කියවෙන්නේ ඇත්තටම රටාවන් ගැන. ක්‍රමාරෝපිත අංකණයෙන් කියවෙන්නේ රටාවන් ගැන. උදාහරණයක් මම කියන්නම්. අපි හොයමු තුනේ ක්‍රමාරෝපිත. තුනේ ක්‍රමාරෝපිත කියන්නේ එකේ සිට n දක්වා ඇති ධන නිකිලයන්ගේ ගුණිතය. n කියන්නේ දැන් 3. එකේ සිට 3 දක්වා ඇති ධන නිකිලයන්ගේ ගුණිතය 6යි. ඊළඟ ලේසි ළමයි 3 ඉඳන් ආපස්සට යනවා. 3 වරක් 2 වරක් 1. 6යි. මේකේ තේරුම මෙන්න මෙහෙම. ඔයා හිතන්න ඔයා ළඟ අයිතම තියෙනවා කියලා 3ක්. A අයිතමය, B අයිතමය, C අයිතමය. ඔයාට මේක පිළියෙල කරන්න පුළුවන් ආකාර 6ක් තියෙනවලු. ඒකේ තමයි ක්‍රමාරෝපිත අංකණය කියන්නේ රටා 6යි. ABC, ACB, BAC, BCA,
CAB CBA ආකාර 6ක් තියෙනවා කියලා කියන්නේ. උදාහරණයකට මෙයාව ලියාගෙන මේක ලියා ගන්න. ලියන්න. උදාහරණ අයිතම 3ක් ඇති අවස්ථාවක අයිතම 3ක් ඇති අවස්ථාවක අයිතම 3ක් ඇති අවස්ථාවක ඒවා පිළියෙල කර හැකි ආකාර ගණන. එතකොට ළමයි තුනේ ක්‍රමාරෝපිතයේ තේරුම තමයි 6. අදින් පස්සේ මෙහෙම තිබ්බොත් ඒකේ තේරුම 3 නෙමෙයි 6 කියන එක. ඒකේ තේරුම රටාවන් ගණන කියන එක. ආයතන 3ක් ඇති අවස්ථාවක ඒවා පිළියෙල කර හැකි ආකාර ගණන කීයද? තුනේ ක්‍රමාරෝපිතයේ 6යි. ඒ 6 ලියා ගන්න. ABC ACB BAC BCA CAB CBA. ලියා ගන්න ඉක්මනට. හරි නේද? තමයි වෙලාව ඕනනම් කියන්නවා ඊළඟ එකට යනවා. ආයිතම දෙකක් ඇති අවස්ථාවක ඒවා පිළියෙල කර හැකි ආකාර ගන්න එනම් හොයන්න. ආයිතම දෙකක් ඇති අවස්ථාවක ඒවා පිළියෙල කළ හැකි ආකාර ගන්න. ආයිතම දෙකක් ඇති අවස්ථාවක ඒවා පිළියෙල කර හැකි ආකාර ගන්න හොයන්න. දෙකේ ක්‍රමාරෝපිත. මම අපිට දෙයක් කියලා දෙන්නම්. දෙවරක් එක මෙහෙම දෙකේ ක්‍රමාරෝපිත දැක්කම එක් පරක් දෙක ලියන්න එපා දෙවරක් එක ලියන්න. කියන සංඛ්‍යාවෙන් ආපස්සට එකට යන්න. 2යි. ඒ කියන්නේ ආයිතම දෙකක් තියෙන වෙලාවට AB නැත්නම් BA ආයිතම 4ක් ඇති අවස්ථාවේ ඒවා පිළියෙල කරගෙන යනවා. මට උත්තරේ chat එකේ දාන්න. ළමයි මට උත්තරේ වන්න chat එකේ. නියමයි. සමුදිය හරිද බලන්න උත්තරේ. සමුදිගේ උත්තරේ හරි. 4 වරක් 3 වරක් දෙවරක් 1 24යි. හරියට හරි පවිත්තා 24යි. මේ බලන්න. ආයිතම 4ක් තියෙනවාට ඒවා පිළියෙල කර හැකි ආකාර ගන්න. A B C D A B D C A C D B A C B D A D B C A D C B ඔන්න එම ආකාර 24කට හදන්න පුළුවන්.
හරි. මෙන්න මේ ගණන් ටිකට උත්තර හොයන්න බලන්න. මෙන්න මේ ගණන් වලට උත්තර හොයන්න. මට ඕනේ මේ ගණන් තුනට උත්තර. chat එකේ දාන්න ටක් ගාලා. එකට 120යි කියලා කියනවා එක හරි. දෙකට උත්තරේ ළමයි අවංක හිතින් කරන ළමෙක් මෙහෙම කරගෙන යයි. දෙකට උත්තරේ 10 වරක් 9 වරක් 8 වරක් 7 වරක් 6 වරක් 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1. ඕක ගුණ කළා ඕකෙන උත්තරෙන් 8 වරක් 7 වරක් 6 වරක් 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1 ගනි. ඊට වඩා ලේසි ළමයි 10 වරක් 9 වරක් මට මේ ටිකට කියන්න බෑ තනි අගයක් කියන්න. මේ ඔක්කොම නිරූපණය කරන තනි අගයක් කියන්න. මේ ඔක්කොම වෙන කියනවා තනි අගයක් කියන කවුරු හරි. 8 ගුණ කිරීම 7 6 5 4 3 2 හරියට හරි. අටේ ක්‍රමාරෝපිත. බෙදීම අටේ ක්‍රමාරෝපිත. උත්තරේ 90යි. උත්තරේ 90යි. උත්තරේ 90යි. ඊට පස්සේ මෙතන ගත්තොත් 5 වරක් 4 වරක් 3 ක්‍රමාරෝපිත බෙදීම 3 ක්‍රමාරෝපිත ධන 3 වරක් 2 වරක් එක 20 ධන 6 26යි. මම හිතන්නේ තේරෙන්නේ නැති ළමයි වලට. රතු පෑනෙන් ලියා ගන්න එකේ ක්‍රමාරෝපිත එක වෙනවා වගේම බිඳුවේ ක්‍රමාරෝපිතත් එක ලෙස සලකයි. හරි නේද ළමයි? තව ගණන් ටිකක් හදමු අපි. තව ගණන් ටිකක් හදමු. මේ ටිකත් හදන්න. 50 ක්‍රමාරෝපිත බෙදීම 49 ක්‍රමාරෝපිත ආයිත් 10 ක්‍රමාරෝපිත බෙදීම 6 ක්‍රමාරෝපිත ආයිත් 90 ක්‍රමාරෝපිත බෙදීම 88 ක්‍රමාරෝපිත මේකට උත්තරේ කියන ඩක් ගාලා හදලා
උත්තරේ වන්න මට chat එකෙන් උත්තරේ වන්න තමයි මේ ටයිම් වල කරන්ට් එක නැති අයට මොකද අපි කරන්නේ උත්තර ටික ගන්න හරි එකක් හරි අනිත් දෙකත් එවන්න හරියට හරි බලමු පළවෙනි එකට එන්නේ පළවෙනි එකට එන්නේ 50 වැඩි කිරීම 49 කියලා ක්‍රමාරෝපිත දාලා ක්‍රමාරෝපිත වලින් නවත්තන්න 50යි 10 වරක් 9 වරක් 8 වරක් 7 වරක් 6 ක්‍රමාරෝපිත 6 ක්‍රමාරෝපිත උත්තරේ එන්නේ 90 වරක් 56 90 වරක් 56 පවිත්‍රගේ උත්තරේ හරි 5040යි මෙතන එන්නේ 90 වරක් 89 වරක් 88 ක්‍රමාරෝපිත 88 ක්‍රමාරෝපිත 9 වරක් 89 සමුදිගේ උත්තරේ හරි 8010යි හරි මම හිතන්නේ ක්‍රමාරෝපිත අංකණය පැහැදිලි වෙන්නේ නැති ක්‍රමාරෝපිත අංකණයෙන් කරන්නේ එතකොට තියෙන සියලුම රටාවන් කියනවා සරලව මතක තියාගන්න එකේ සිට n දක්වා ඇති සියලුම සංඛ්‍යාවල ගුණිතය තමයි ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ ලියන්නමයි මාතෘකාව මේ වැදගත් මාතෘකාවක් මේකේ විභාගයට ප්‍රශ්නයක් එනවා සංකරණ හා සංයෝජන සංකරණ හා සංයෝජන සංකරණ හා සංයෝජන සංකරණ හා සංයෝජන ලියන්න දෙපැත්තට දාන්න සංකරණ සංයෝජන සංකරණ වලට ඉංග්‍රීසි වලින් permutation කියන නිසා සංකරණ අංකණය කරන්නේ p වලින් සංයෝජන වලට combinations කියන නිසා එයා අංකණය කරන්නේ c වලින් මේක ලියන්නේ n p ලොකුවට i r පොඩියට මේ විදිහට නෙමෙයි මේ ටයිප් කරලා දින එකක් n c r මේ මුල්ලයි මේ මුල්ලයි n p r n c r
ලියන්න කලින් හරි මේ ගාන. ඔව්. එතකොට මෙහෙමයි වෙන්නේ. අපි 10 කිව්වහම ක්‍රමාරෝපිත එකේ ඉඳන් 10 දක්වා ගියත් වැරදි නෑ. එකේ ඉඳන් 10 දක්වා ගියත් වැරදි නෑ. 10 ඉඳන් එක පැත්තට ආවා කියලාත් වැරදි නෑ. ගුණ කිරීමනේ. අර ප්‍රශ්නේ තියෙන්නේ එකේ ඉඳන් 10ට ගියාම මේ වගේ සුළු කිරීම ඉක්මනට කරන්න බෑ. එතන ප්‍රශ්නේ ඉඳලා මම එහෙම කරේ. හරි නේද? හරි. ලියන්න සංකරණ පැත්තේ කිසියම් අයිතම n සංඛ්‍යාවකින් කිසියම් අයිතම n සංඛ්‍යාවකින් කිසියම් අයිතම n සංඛ්‍යාවකින් වරකට r බැගින්ගෙන වරකට r බැගින්ගෙන වරකට r බැගින්ගෙන වරකට r බැගින්ගෙන සිදු කළ හැකි පිළියෙල කිරීම ගණන සිදු කළ හැකි පිළියෙල කිරීම ගණන සිදු කළ හැකි මේ පිළියෙල කිරීම කියන එක වැදගත්. පිළියෙල කිරීම ගණන සංකරණ ලෙස හැඳින්වේ. සංකරණ ලෙස හැඳින්වේ. සංයෝජන පැත්තේ ලියන්න කිසියම් අයිතම කිසියම් අයිතම කිසියම් අයිතම කිසියම් අයිතම n සංඛ්‍යාවකින් කිසියම් අයිතම n සංඛ්‍යාවකින් කිසියම් අයිතම n සංඛ්‍යාවකින් වරකට r බැගින්ගෙන වරකට r බැගින්ගෙන වරකට r බැගින්ගෙන වරකට r බැගින්ගෙන සිදු කළ හැකි තේරීම් ගණන සිදු කළ හැකි තේරීම් ගණන සංයෝජන ලෙස හැඳින්වේ. සංයෝජන ලෙස හැඳින්වේ. සංයෝජන ලෙස හැඳින්වේ. ළමයි අයිතම කීපයක් තියෙනවා නම් ඒකෙන් කිසියම් අයිතම ප්‍රමාණයක් තෝරගත්තට පස්සේ ඒ තෝරගන්න අයිතම වල පිළිවෙල වැදගත් නම් ඒවා සංකරණ වලින් හදන්නේ. පිළිවෙල වැදගත් නැත්නම් ඒවා සංයෝජන වලින් හදන්නේ. මම ඒක හිමීට කියලා දෙන්නම්. ලියන්න මෙන්න මේ සූත්‍රය මේක මතක තියාගන්න ඕනේ. NBR සමානයි n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත NCR සමානයි NCR සමානයි n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත r ක්‍රමාරෝපිත n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත r ක්‍රමාරෝපිත අපි හදලා බලමු ගානක්. පොදුවේ ගාන ලියන්න. පොදුවේ ගාන ලියාගෙන යන්න. මං කියන ගාන
මෙහෙම ලියාගෙන යන්න. මෙහෙම ලියාගෙන යන්න. ලියන්න. අයිතම තුනකින් අයිතම තුනකින් අයිතම තුනකින් අයිතම තුනකින් වරකට දෙකක් තෝරාගෙන අයිතම තුනකින් වරකට දෙකක් තෝරාගෙන වරකට දෙකක් තෝරාගෙන ඊතල දෙපත දාලා පිළියෙල කිරීම තෝරා ගැනීම පිළියෙල කිරීම අනිත් පැත්තේ තෝරා ගැනීම එක පිළියෙල කිරීම අනිත් පැත්තේ තෝරා ගැනීම බලමු ළමයි මේ බලන්න හිතන්න අයිටම් තුනක් තියෙනවා කියලා ABC කියලා මේ ABC වලින් දෙකක් තෝරගන්නවා පිළිවෙල වැදගත් නම් AB තේරෙන්න පුළුවන් IBA තේරෙන්න පුළුවන් IAC තේරෙන්න පුළුවන් ICA තේරෙන්න පුළුවන් IBC තේරෙන්න පුළුවන් ICB තේරෙන්න පුළුවන් පිළිවෙල වැදගත් නිසා ළමයි මේ වගේ ප්‍රශ්න එනවා කොඩි කණු හිතවනවලු නැත්නම් ඉලක්කමක් තෝරගන්නවා මම කියනවා පිළිවෙල වැදගත් ප්‍රශ්න එන්නේ මෙයාව හොයන්න එතකොට දැන් මෙතන උත්තරේ 6යි ළමයි AB මේ දෙක මේ ABC කියන තුනේ AB BA AC CA BC CB එතකොට NPR N ක්‍රමාරෝපිත N ඍණ R ක්‍රමාරෝපිත ඒ කියන්නේ තුනේ ක්‍රමාරෝපිත තුන ඍණ දෙකේ ක්‍රමාරෝපිත ඒ කියන්නේ තුන වරක් දෙවරක් එක බෙදීම එකේ ක්‍රමාරෝපිතවත් එක්ක උත්තරේ 6යි බලමු 6ක් ආවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔව් 6ක් ආවනේ 6ක් ආවා හරි ඊළඟට ඕක තෝරා ගැනීම වුණා නම් එයා කියනවා දැන් හිතන්න මට පන්තියට නැත්නම් අපේ රටේ ජනාධිපතිවරු දෙන්නෙක් තෝරගන්නවා. ඒ ජනාධිපතිවරු දෙන්නා විදිහට සජිත් ප්‍රේමදාසයි ගෝඨාභය ආවත් එකයි ගෝඨාභය සජිත් ප්‍රේමදාස ආවත් එකයි. දෙන්නම එකයි. පිළිවෙල වැදගත් නැත්නම් ABBA කියලා අදාළ නැහැ. නිමලුයි සුනිමලුයි නැගිටින්නේ නැහැ කිව්වම නිමල් සුනිමල් දෙන්න ඉස්සරහට ආව මට වැදගත් නැහැ මුලින්ම ආව නිමල්ද නැත්නම් මුලින්ම ආව සුනිල්ද කියලා. AB නැත්නම් BC නැත්නම් CB. එතකොට ඒක කොහොමද දෙන්නේ? ආයතම n සංඛ්‍යාවකින් කර හැකි තෝරා ගැනීම ගණන n ක්‍රමාරෝපිත n ඍණ r ක්‍රමාරෝපිත r ක්‍රමාරෝපිත තුනේ ක්‍රමාරෝපිත තුන ඍණ දෙකේ ක්‍රමාරෝපිත දෙකේ ක්‍රමාරෝපිත තුන වරක් දෙකේ ක්‍රමාරෝපිත යට මෙතන දෙකේ ක්‍රමාරෝපිත වරක් එක හරි 3යි 1යි 2යි 3යි ගාන ලියලා ළමයි ඇඳලා හදාගන්න ප්‍රශ්න දෙක කට්ටිය chat එකේ දාන්න කවුද විනාඩි 5කින් ඉවරයි ක්ලාස් එක. ඔයා කන්නේ නැත්තම්
මම නෝට් එක දාන්න. හරලා මේ බලන්න. මේ බලන්න. ඔන්න එතකොට සංකරණ සංයෝජනවල වෙනස්කම තමයි සංකරණවල පිළිවෙල වැදගත් සංයෝජනවල පිළිවෙල වැදගත් නැහැ. සංයෝජනවල පිළිවෙල වැදගත් නැහැ. එතකොට මේ ගාන ඉවරයි කියලා හිතලා මම ඊළඟ ගානට යනවා. අයිතම තුනක් ඇති අයිතම තුනක් ඇති ස්ථානයකින් අයිතම තුනක් ඇති ස්ථානයකින් අයිතම තුනක් ඇති ස්ථානයකින් අයිතම තුනක් පිළියෙල කළ හැකි ආකාර ගන්න සොයන්නේ. එතකොට කොහොමද ළමයි වෙන්නේ? n ක්‍රමාරෝපිත ඒ කියන්නේ තුනේ ක්‍රමාරෝපිත තුන ඍණ ගන්නෙත් තුනක් ක්‍රමාරෝපිත. ඉතින් තුන වරක් දෙක වරක් එක මම කිව්වා බිඳුවේ ක්‍රමාරෝපිත එකයි කියලා. ආකාර 6යිලු. පිළිවෙල වැදගත් නම් ආකාර 6යිද බලමු. හිතන්න ළමයි ABC කියලා තුනක් තියෙනවා කියලා. එතකොට ABC වෙන්න පුළුවන් ACB වෙන්න පුළුවන් BAC වෙන්න පුළුවන් BCA වෙන්න පුළුවන් CBA වෙන්න පුළුවන් CAB වෙන්න පුළුවන්. ආකාර 6ක් තියෙනවා. හදාගන්න ළමයි ඒක. ඒ ගමම්ම අනිත් පැත්තට කල්පනා කරන්න මෙතනත් තේරීම් ගන්න කියලා ලියලා ගන්න හදන්න. තුනේ ක්‍රමාරෝපිත තුන ඍණ තුනේ ක්‍රමාරෝපිත ආයි තුනේ ක්‍රමාරෝපිත එකයි. ඒ කියන්නේ පිළිවෙල වැදගත් නැත්තම් ළමයි ඉතින් අර සෙට් එකම තමයි තියෙන්නේ. ආය 아무තෙන් තෝරගන්න දෙයක් නැහැ. හදනවා දෙක. අරක පිළියෙල කළ හැකි ආකාර ගණන අරක තෝරාගත හැකි ආකාර ගණන. හරි. හරි. චිත්ත දාන්න. හරි.
හරි ළමයි. මේ ගාන හදන්න තනින් try කරන්න. මේ ගාන හදන්න try කරන්න. ළමයි මට උත්තරේ 6යි කියලා පවිත්‍ර කරලා අපි බලමු උත්තරේ හරිද කියලා. උත්තරේ හරි. ඇයි ඒ? පිළිවෙල වැදගත්. කණු පාට වර්ග 3ක් ඇති අතර ඒවා මග දෙපස සමාන්තරව පාට දෙක බැගින් වන සවි කරන්න උත්සව සංවිධායක මණ්ඩලය තීරණය කළා තියෙනවා. තියෙන බ්ලං ආකාර A පාට තියෙනවා, B පාට තියෙනවා, C පාට තියෙනවා. A B පාට තිබ්බොත් එක විදියක්, B A පාට තිබ්බොත් එක විදියක්, A C පාට තිබ්බොත් එක විදියක්, C A පාට තිබ්බොත් එක විදියක්, B C පාට තිබ්බොත් එක විදියක්, C B පාට තිබ්බොත් එක විදියක්. උත්තරේ 6යි. උත්තරේ 6යි. උත්තරේ 6යි. උත්තරේ 6යි. මෙන්න මේ ගානත් හදන්න. මේ ගානත් හදන්න. විසි හතරයි කියලා කියන උත්තරේ හරි. මේක හදන්න.
මේකද මේක ළමයි සංකරන පන්තියේ ළමයි 10 දෙනාගෙන් දෙන්නෙක් තෝරගන්න ඕනේ. පන්තියේ ළමයි 10 දෙනාගෙන් දෙන්නෙක් තෝරගන්න ඕනේ. තෝරගන්න පුළුවන් ආකාර 45යි. හරියට හරි. විනාඩි 1 කරන් බලන්න. හරියට හරි. මේ ගාන ලියා ගන්න ළමයි. මෙන්න මේ ගණන් දෙක මම ඔයාලට නැත්තම් ගෲප් එකට දානවා වෙලා යන නිසා ඔයාලට. සංකර සංයෝජන ගණන් දෙකක්. ওই ටික තමයි ළමයි සම්භාවිතා වත් එක තියෙන්නේ. අපි ලබන සතියේ මේ පාඩම ඉවර කරලා පාස් පේපර්ස් කරනවා. ඊට පස්සේ සම්භාවිතා ව්‍යාප්ති වලට යනවා. පොයිසන් මත දිපද. මම මේ අභ්‍යාසයේ ගෲප් එකට දාන්නම්. මට කරලා එක්සෑම් මේකට එක්සෑම් LMS එකට මට මේල් එකක් දාන්න. මම මේල් ඇඩ්‍රස් එක දාන්නම් ආයි. ඔය හෝම්වර්ක් දෙක අනිවාර්යෙන් කරලා දාන්න. මම යාළුවන්ට වීඩියෝ එක දෙන්නම්. ප්‍රශ්න කට්ටිය අහන්න, අනිත් කට්ටිය යන්න උත්සරණයි ආයිබෝවන්. හරි. හරි. අනයි